මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සචේ ක්වාතං ආනන්ද ගිරිමානන්දස්ස බික්ඛුනෝ උපසංඛමිත්වා දස සංඥා භාසෙය්‍යාසි ඨානං කෝපනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස බික්ඛුනෝ දස සංඥා සුත්වා සෝආබාදසෝ පටිපස්සං භේයාති සදහම් අසනු කැමැති කාරුණික වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස අදත් සුපුරුදු පරිදි ලෝතර ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයෙන් මිදක් ශ්‍රවණය කරන වේලාව. ඉතින් මේ දවස්වල අපි දන්නවා මේ ලෝකයාම කොරෝනා වසංගතය නිසා අසරණ වෙලා ඉන්න වේලාවක මැදිරියට ඇවිල්ලා බණ අහන්න බැරි වුණත් ඉතින් දායකත්වයේ ධර්මින් ලෝකයාට ධර්ම දානය බෙදා දීලා පින්වත් ඇත්තෝ කටයුතු කරන අතර බොහෝ දෙනා නිවෙස් වලට වෙලා බණ අහනවා. මේ දවස්වල ටිකක් බියකින් පෙළෙනවා, විශේෂයෙන් මේ රෝග බිය. මේ රෝග බිය ගැන කතා කරනකොට මේ කොරෝනා නිසා ලෝකෙම බියටපත් වෙලා අසරණ වෙලා ඉන්න වෙලාවක මේ රෝග පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් ඔබට අද මම තෝරා ගන්නට යෙදුණා. රෝග පිළිබඳව පින්වත්නි, එදත් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හාමුදුරුවරු ලෙඩ වුණා. ගිහි ඇත්තොත් ලෙඩ වුණා. ගිහි ඇත්තෝ නෙමෙයි, බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණා. රහතන් වහන්සේලාත් රෝගී වුණා. ඉතින් බුදුහාමුදුරුවොත් අසනීප වුණා නම්, රහතන් වහන්සේලාත් අසනීප වුණා නම් අපි ගැන කවර කතාද පින්වත්නි. ඉතින් ඒ රෝග පිළිබඳව, රෝග සුවවීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉතාමත් වටිනා සූත්‍ර ධර්මයක් තියෙනවා පින්වත්නි, ගිරිමානන්ද සූත්‍රය කියලා. මේ සූත්‍ර දේශනාව ඔබේ නිවෙස්වලත් ඇති ඔය පිරිත් පොත කියලා. නැත්නම් චතුබනවර පාළි පිරුවාණ පොත් වහන්සේගේ සඳහන් වෙන ගිරිමානන්ද සූත්‍රය කියලා සඳහන් වෙන සූත්‍ර දේශනාවක් තියෙනවා පිරිත් පොත පෙරලා බැලුවොත්. මේ සූත්‍ර දේශනාවේ මේ ගිරිමානන්ද කියන නම යොදලා තියෙන්නේ ගිරිමානන්ද කියන හාමුදුරුවන්ට දේශනා කරපු නිසා. මොකද ඒ කාලේ හිටපු ওই බිම්බිසාර රජතුමාගේ පුරෝහිතතුමෙක්ගේ පුතෙක් තමයි ගිරිමානන්ද කියන ඒ දරුවා මහාන වෙලා. මේ සූත්‍රයේ මේ කතාවන අටුවාවේ තියෙන කතාවක් මම මේ කියන්නේ. අටුවාවත් එකතු කරගෙන සූත්‍රෙත් එකතු කරගෙන ඔබට පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ පුතා මහාන වුණාට පස්සේ මහාන වෙලා ඉන්න අතරේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් හැටියට දවසක් වඩින්න හදනවා ඒ තමන්ගේ ගමෙන්. ඒ වඩින්න හැදුවම මොකද කරේ, මේ රජතුමා ඉල්ලීමක් කළා, හාමුදුරනේ ඔබ වහන්සේ වඩින්න එපා, වැඩ ඉන්න, මං ඔබ වහන්සේ බලා ගන්න, ඔබ වහන්සේ සලකන්න. හැබැයි රජතුමා බාරගත්තට රජතුමාට සලකන්න බැරි වුණා. වැඩ වැඩිනේ. අපි කියන්නේ බිසි කියලා. අපි අදත් කියන්නේ very busy.
හරි වැඩ රජතුමාටත් ඉතින් සමහරට අතපසු වෙනවනේ. ඉතින් කොහොම හරි කාලයකට පස්සේ මතක් කළා බැලුවා අනේ අර හාමුදුරුවෝ මට සලකන්න බැරි වුණානේ කියලා. ඊට පස්සේ රජතුමා ඒකටත් හරියන්න වෙන්න ඇති. කොහොම හරි ආවාසගයක් හදලා දීලා කුටියක් හදලා දීලා උන්වහන්සේට පහසුකම් සලසලා දුන්නා. ඒ අතරේ ඒ කුටියේ වැඩ ඉන්නකොට තමයි උන්වහන්සේට මේ අසනීප වෙන්නේ. එතකොට පින්වත්නි මේ ගිරිමානන්ද හාමුදුරුවන්ගේ යාළු හාමුදුරු බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් හිටපු හාමුදුරු තමයි ආනන්ද හාමුදුරුවෝ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ මේ ගිරිමානන්ද හාමුදුරුවෝ හරි යාළුයි කල්යාණ මිත්‍රයෝ. ඒ කල්යාණ මිත්‍රත්වය නිසා මේ බුදුහාමුදුරුවොත් එක්ක ඇති වෙන කතා බහක් සහ මේ සූත්‍ර දේශනාව කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු. මේ බුදුහාමුදුරුවෝ දැන් මේ සූත්‍රයේ පටන් ගන්න ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. එතකොට මේ අනේපිඩි සිටුතුමාගේ ආරාමේ වැඩ ඉන්න කාලේ ඒ කියන්නේ සවැත් නුවර ජේතවනාරාම පන්සලේ වැඩ ඉන්න කාලේ එක් දවසක් මේ ගිරිමානන්ද හාමුදුරුවෝ ලෙඩ වෙනවා. ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල ගිලාන. හොඳටම අසනීප වෙනවා. දැන් උන්වහන්සේ රෝගී වෙලා. මේ රෝගී වෙලා ඉන්නකොට අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංකමි. උපසංකමිත්තා භගවන්තං අභිවාදෙත්තා ඒකමන්තං නිසීදී. ඉතින් ආනන්ද හාමුදුරුවෝ මම මතක් කරේ කල්යාණ මිත්‍ර හාමුදුරුවෝ යාළුව හාමුදුරුවෝ බුදුහාමුදුර ළඟට වැඩම කරලා ඉතින් බුදුහාමුදුරන්ට වන්දනා කරලා එක පැත්තක එකස්පසකින් වාඩි වෙලා ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදෝච. බුදුහාමුදුරන්ට මතක් කරනවා බුදුහාමුදුරනේ කියලා කතා කරලා මෙන්න මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාල ගිලානෝ. බුදුහාමුදුරනේ ගිරිමානන්ද හාමුදුරුවෝ හොඳටම ලෙඩ වෙලා අසනීපෙන් දැඩිසේ රෝගාබාධයකට පත්වලා ඉන්නේ. සාදු බන්තේ භගවා යේනායස්මා ගිරිමානන්දෝ තේන උපසංකමතු අනුකම්පං උපාදායාති. බුදුහාමුදුරනේ අනුකම්පා කරලා ගිරිමානන්ද හාමුදුරුවෝ බලන්න වඩිමුද? බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා වැඩිය නම් හොඳයි නේද කියලා. අදත් එහෙමනේ. ඔය ගෙවල් වල එහෙම සමහරලාට කාට හරි අසනීප වුණාම සමහරට දුව මතක් කරන තාත්තේ මාමට ලෙඩ වෙලා බලන්න ගියා නම් හොඳයි නේද? යමුද? අම්මා යමු නේද? කතා කරනවා. මේ දවස්වල නම් ඉතින් ලෙඩ බලන්න යන්න එපා. බොහොම භයානකයි. ඒ කාලයක් තිබුණා. මේ දවස්වල ඉතින් බොහොම ගෙදරට වෙලාම ඉන්න තරමට හොඳයි. මොකද ලෙඩ බලන එක ඉතින් හොඳ වැඩක්. නමුත් බෝවෙන රෝග බලන්න ගියොත් මොකද වෙන්නේ? දැන් අද සමහරලාට එහෙම වෙලා තියෙනවා. මගුල් ගෙවල් වල ගිහිල්ලා ඊළඟට මල ගෙවල් වල ගිහිල්ලා අපි ඉතින් මංගල උත්සව වගේම අවමංගලත් උත්සවනේ. දැන් ඉතින් උත්සව කරන කාලයක් නෙමෙයි. කවුරු හරි මැරුණත් ඒ ඇත්ත වෙනුවෙන් ගෙදරට වෙලා පින් ටිකක් දෙනව හැර ඒවට යන එකත් භයානකයි. පුළුවන් තරම් ආරක්ෂා වෙන්න ඕනි අපි. ටික කාලයකට හරි පින්වත්නි මේ රෝගේ තුරන් වෙනකන් ඒක අපි කැප වෙලාම කරන්නට ඕන. නැත්තම් අපි ඔක්කොම අසරණ වෙනවා. ලෝකයාම අසරණ වෙනවා. ඉතින් එදා මේ ලෙඩ බලන්න යමුයි කියලා යෝජනා කරාම බුදුහාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට මතක් කරනවා බෑ කිව්වෙත් නෑ. උන්වහන්සේ සිහිපත් කරනවා සචේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණෝ උපසංකමිත්තා දස සංඥා වාසෙය්‍යාසි. ආනන්ද ඔබ ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරන්ට දස සංඥා කියන්න. මේවා ටික කියන්න. මොනවාද? ඨානං කෝ පනේතං විජ්ජතියං ගිරිමානන්දස්ස බික්කුණෝ දස සංඥා සුත්තා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම් බෙහිය. ඔන්න බුදුහාමුදුර සඳහන් කරනවා ආනන්ද මේ දස සංඥා අහලා එතකොට ගිරිමානන්ද හාමුදුරුවන්ගේ ලෙඩ සනීප වෙයි. ඒ හින්දා ඔබ ගිහිල්ලා මේ දස සංඥා උන්වහන්සේ ළඟ දේශනා කරන්න. කතමේ දස කතමා දස මොනවද මේ 10?
අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. ඔය සංඥා 10 දේශනා කරා. එතකොට කතමා දස. එතකොට මෙහෙම මාත්‍රිකා වශයෙන් දේශනා කරලා බුදුරජාණන් වහන්සේ මේ එකින් එක විස්තර කරනවා. ඉතින් මේ 10 ටිකක් දිගයි. වේලාවේ හැටියට ඉතින් කෙටියෙන් මම පැහැදිලි කරලා දෙන්න බලන්න. කතමාචානන්ද අනිච්ච සංඥා. ඔන්න පළවෙනි එක. මොකද්ද ආනන්ද අනිච්ච සංඥා කියලා කියන්නේ? ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්කති. එතකොට කවුරු හරි භික්ෂුන් වහන්සේ නමක්, හාමුදුරුවන් වහන්සේ නමක් අරඤ්‍යගතෝ වා කැලේට යන්න ඕනි. රුක්ඛමූලගතෝ වා ගහක් මුලට යන්නට ඕන. ශුඤ්ඤාගාරගතෝ වා හිස් ගයක්, පාළු ගයක් තුලට ගිහිල්ලා මොකද්ද කරන්නේ? ඉතිපටි සංචික්කති. මෙන්න මෙහෙම සිහිපත් කරනවා. මෙහෙම මේ භාවනා කිරීමක් පින්වත්නි. එතකොට දැන් ඔය ඇත්තන්ට හිතෙන්න පුළුවන් අපිට කැලෑවලට යන්න පුළුවන්ද, ගස් මුලට යන්න පුළුවන්ද, හිස් ගෙවල් හොයන්න පුළුවන්ද? හිස් ගෙවල්, පාළු ගෙවල් නෙමෙයි. ඇයි ගෙදර කාමරයක් නැද්ද? බුදුගේ වුණත්, නිසංසල නම්, Taman නිදන කාමරේ වුණත් නිහඬව ඉඳලා මේ දවස්වල විශේෂයෙන් කොච්චර හොඳද බලන්නකෝ. සමහර ඇත්තෝ අඬ අඬ ඉන්නවා. සමහර ඇත්තෝ මේක වාසනාවක් කරගෙන, භාග්‍යයක් කරගෙන. ඇයි? කට්ටිය එන්නේත් නැහැ. කරදරකාරයොත් අඩුයි. එතකොට නිදහසේ ගෙදරට වෙලා මේ හිත දියුණු කරගන්න, භාවනාවක් කරගන්න, සිල්වත් ගත කරන්න කොච්චර වාසියක්ද කියන්නකෝ. එතකොට ජීවිතයේ පින්වත්නි අපි කියනවා ධනාත්මක පැත්ත. ඔය පොසිටිව් තින්කින් කියලා කියන්නේ හොඳ පැත්ත හිතනවා නම් කොච්චර වටිනවද? නෙගටිව් තින්කින් නැත්නම් ඍණාත්මක පැත්ත. අඬානේ රටත් වාලා එළියට යන්නත් බෑ නෑ බලන්නත් බෑ කියලා කේන්දරි ගගා ඉන්නවට වඩා මේක වාසනාවක් බවට පත් කරගෙන ධර්මයේ හැසිරෙන්න හොඳ අවස්ථාවක්. ඉතින් කැලෑ හොයාගෙන යන්නේ නැති වුණාට දැන් අද කාලේ හැටියට එහෙම ඉතින් ස්වාමීන් වහන්සේලාට ගිහියොත් ඉන්නවා වනගත වෙලා සමහරට පාළුව එහෙම භාවනා කරන ඇත්තෝ ඉන්නවා. දැන් මොකද්ද සිහිපත් කරන්න? රූපං අනිච්ඡං. රූපය අනිත්‍යයි. මොකද්ද මේ රූපේ? අපි ඉතින් මේ රූපය කියලා කියන්නේ අපි මවාගත්ත දැන් මේ මිනිස්සයා කියනකො මිනිස්සයා කියන රූපයක් තියෙනවා. ගහ, කොළ, එක එක රූප තියෙනවා. බල්ලා ආදි වශයෙන් සත්ත්ව පුද්ගල වශයෙන් අපි නාම රූප කියලානේ කියන්නේ අභිධර්මයේදී විස්තර කරන රූප. මේ මිනිස්සයා කියලා සම්මුති වශයෙන් හිටියට ඉතින් ඇත්තටම සම්මුතිය තුල අපි මේ බොරුවට මවාගත්ත මේ හැම දෙයක්ම රූපය කියන එක රූපං ජීරති කියලා කියන රූපේ දිරනවා. එතකොට රූපේ දිරයි නාමේ නොදිරයි. නාමේ ඉතින් ඉතුරු වෙනකොට ඕකත් ඉතින් නැති වෙලා යනවා. හැබැයි රූපය කියන එක මොහොතින් මොහොත වෙනස් වෙනවා. එහෙනම් මේ රූපය කියන එක නිට්ටය නෑ, අනිත්‍යයි. වේදනා අනිච්චා. වේදනාව කියන එකත් එහෙමයි. දුක්ඛ වේදනාවත් එකයි, සුඛ වේදනාවත් එකයි, අදුක්ඛම සුඛ වේදනාවත් එකයි. ඔක්කොම අනිත්‍යයි. ඒවා ස්ථිර ඒවා නෙමෙයි. සංඥා අනිච්චා. සංඥාවත් අනිච්චයි. සංඛාරා අනිච්චා. සංඛාර ධර්මයන්ුත් අනිත්‍යයි. ඒ වගේම විඥානං අනිච්ඡanti. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සියල්ලම අනිත්‍යයි. ඉතිමේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්චානුපස්සේ විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. ඔන්න මේ කියනවා නම් මේ පංචස්කන්ධයෙන් මේ පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි. ඒක තමයි අනිච්ච සංඥා කියලා කියන්නේ. ඊට පස්සේ දෙවෙනි කාරණය කතමාචානන්ද අනත්ත් සංඥා. අනාත්මයි. මොනවද අනාත්ම? ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්කති. ඉතිපටි සංචික්කති මොනවද ගැන හිතන්නේ? මොකද්ද අර විදිහටම කැලේට ගිහිල්ලා ගහක් මුලකට ගිහිල්ලා හිස් තැනකට ගිහිල්ලා හිස් ගේකට පාළු ගේකට ගිහිල්ලා
මොනවද කල්පනා කරන්නේ? මොකද්ද හිතන්න ඕනි, මෙනෙහි කරන්න ඕනි? මොකද්ද? චක්කුං අනත්තා. එහෙනම් ඇස අනාත්මයි. රූපං අනත්තා. රූපය අනාත්මයි. සෝතං අනත්තා. කන අනාත්මයි. මේ විදිහට අපේ ඉන්ද්‍රියන් තියෙනවනේ 6ක් තියෙනවනේ. අපි කියන්නේ ෂඩේන්ද්‍රිය. පංච ඉන්ද්‍රියන් වලට එකක් එකතු වෙනවා. ෂඩේන්ද්‍රිය 6ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. පාලියෙන් කියන චක්කු, සෝත, ගාන, ජීවා, කාය. ඔකට මනත් එකතු වෙනවා. හිත. එතකොට මේවට අරමුණු වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එහෙනම් ධම්ම. ධම්ම කියන්නේ බණ එහෙම නෙමෙයි, ධර්මයේ නෙමෙයි. සිතුවිලි. එතකොට මනසට එකතු වෙන්නේ ධම්ම. ධම්ම කියලා කියන්නේ සිතුවිලි. එතකොට මේ පොට්ටබ්බෝ අනත්තා, මනෝ අනත්තා, ධම්මා අනත්තන්ති. ඉතිමේසු චතු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු ආයතනානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනත්ත සංඥා. එතකොට මේ ආයතන, ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන කියන මේ ආයතන පිළිබඳව එහෙනම් මෙනෙහි කරන එක, එහෙනම් ඒ අනාත්ම වශයෙන් මෙනෙහි කරන එකට කියනවා අනත්ත සංඥා. කතමාචානන්ද අසුභ සංඥා. ඊළඟට අසුභ සංඥාව අසුභ වශයෙන් වඩනවා. මොනවද අසුභ වශයෙන් වඩන්නේ? ඉදානන්ද බික්ඛු ඉමේව කායං උද්දං පාදතලා අදෝකේස මත්තකා තච්චපරියන්තං පූනං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. එහෙනම් දැන් මේ අපේ ඇඟේ මොකද්ද සිහිපත් කරන්නේ? උද්දම් පාදතලා, කකුල් දෙකේ ඉඳලා උඩට අදෝකේස මත්තකා. එතකොට ඔළුවේ ඉඳලා පල්ලැහැට, පල්ලැහැ ඉඳලා උඩට තච්චපරියන්ත මේ හැමෙන් වැසුණු මහා කුණු ගොඩක්නේ පින්වත්නි. එතකොට මේ අසුභ වශයෙන් වඩනවා. මොනවාද? අත්ති ීමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන්නහරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනම් කියලා දිගට කියාගෙන යනවනේ අපි. එතකොට ඔය දන්න පිළිකුල් භාවනාව හැටියට සමහරු වඩනවා. ඉතින් මේ මගේ ඇඟේ ීමස්මින් කායේ මොනවාද? කේසා, කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නිය තියෙනවා, දත් තියෙනවා. එතකොට මේ විදිහට බලන්නකො අපේ තියෙන සෙන් සෝට්ටු අපිට පිළිකුල් සාගත මල මුත්‍ර මේ කොටස් 32ක් මේ ඇඟේ පිරීලානේ තියෙන්නේ. දැන් මේවා ඔක්කොම පිළිබඳ මෙනෙහි කරනවා. ඉති ීමස්මින් කායේ අසුභානුපස්සේ විහෙරති අයං උච්චතානන්ද අසුභ සංඥා. මේක ලස්සනයි, හැඩයි, කඩවසම් කිකියා කියනවා. ඕව ලස්සනද? මේ හැමෙන් වහපු මහා කුණු බෑග් එකක් නේ, අසුචි මල්ලක්. මේ ඇඟ තුල තියෙන මහා කුණු ගොඩක්. ඉතින් බලන්නකො පින්වත්නි, පිළිකුල් සහගත දේවල් පිළිබඳ මෙනෙහි කරනවා. අපි මිනිස්සයා වශයෙන් හිටියට ලස්සනයි කියලා අපි මෙනෙහි කරාට මේ කුණු ගොඩක්, පංචස්කන්ධයෙන් පිරිච්ච මේ දුක් ගොඩක් තමයි අපි ළඟ තියෙන්නේ. මේක අසුභ වශයෙන් පිළිකුල් සහගත ලෙස මෙනෙහි කරනකොට මේකට තියෙන ආසාව, ඇල්ම අඩු වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ පිළිබඳව මෙනෙහි කරන්නට ඕන පින්වත්නි. අපිට තේරෙනවනේ දැන් මේ කාලේ වෙනකොට අපේ මේ ලස්සන ඇත්ත උනත් කොච්චර රූපේ මුණා වුණත් පොඩි තුවාලයක් හැදුනොත් කොච්චර පිළිකුල්ද. කෙනෙක් මැරිලා දවස් කීපයක් යනකොට බලන්නකො පණුවෝ ගහලා කුණු වෙලා ගඳ ගහන තත්ත්වයටපත් වෙනවා. එතකොට කො මේකේ වටිනාකමක් මේ ශරීරය තුල තියෙනවද නේ? මේක යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. මේ ගැන හිතන්න ඕනේ පින්වත්නි. එහෙම හිතනකොට ඒක අනිච්චානුපස්සනාව නැත්නම් අසුභානුපස්සනාව අසුභේ වඩනවා. එතකොට කතමාචානන්ද ආදීනව සංඥා. ඊට පස්සේ ආදීනව සංඥා. ඒ සංඥාව ගැන කල්පනා කරනවා. මොකක්ද ආදීනව සංඥා කියන්නේ? ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්කති. එහෙනම් ඉස්සල්ලා වගේම දැන් ආයෙත් අර මුලින් අපි කිව්වේ දැන් මේ දස සංඥානේ. එතකොට මේ සංඥාවේදීත් අපි සිහිපත් කරනවා කැලේට ගිහිල්ලා. එහෙම නැත්නම් ගහක් මුලට ගිහිල්ලා. එහෙම නැත්නම් හිස් ගේකට ගිහිල්ලා හිතනවා. මොනවාද හිතන්නේ? එහෙනම් අපි හිතනවා කායේ විවිධ ආබාධ උප්පජ්ජಂತಿ. මේ ඇඟේ
විවිධ ආබාධ උපදිනවා. එක ලෙඩ හැදෙනවා. සෙය්‍යති ඉදන්. මොනවාද? අපේ ලෙඩ ගොඩ. ලෙඩ ගත්තොත් එහෙම චක්කු රෝග දැන් බුදුහාමුදුරුවෝ ලෙඩ ගොඩාක් මෙතන සඳහන් කරලා තියෙනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවාය රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ. ඉතින් බලන්නකෝ අපේ ලෙඩ තියෙනවා, තව ගොඩාක් තියෙනවා ගත්තොත් එහෙම. ඇස් ලෙඩ. සමහරට ඇස්වල ලෙඩනේ. ඕක සමහරලාට එළි වෙනකොට කබ එනවා, සමහරට අරගන්න බැරි වෙනවා. ඉතින් සුද ඇවිල්ලයි කියනවා. සමහරලාට මොකක් හරි ඇහැ තුවාලයක් වෙලා කියනවා, ඇහැ පිපිරලායි කියනවා, ඇහි ප්‍රෙෂර් කියනවා. බලන්නකො මේ චූටි ඇහැටත් තියෙන ලෙඩවල්. ඒකට දැන් සමහර රෝහලුත් තියෙන වෙනමම ඇස් රෝහල කියලා නේද? ඒ වගේ දොස්තරවරු ඉන්නවා ඇස් ගැනම බලන්න. බලන්නකො අපේ මේ චූටි කොටසකටත් තියෙන ප්‍රශ්න. කන්න රෝගෝ, කනත් ඒ වගේමයි. කනෙත් ලෙඩ. කටෙත් ලෙඩනේ මුඛ රෝගෝ. දන්ත රෝගෝ, දත් කැක්කුම, සීස රෝගෝ, ඔළුවේ කැක්කුම. ඔය වගේ ලෙඩ මහා ගොඩක් තියෙනවනේ පින්නවට මේ අපේ ඇඟේ එකක් ගානේ ලෙඩ. එහෙම ගිහිලා තව ඉතින් ඊට අමතරව අන්සා පිලකා බගන්දලා බලන්නකො සමහර ඒවා මදුමේහෝ ඒ කාලෙත් දැන් වගේම ඔය සීනි අමාරුව නේද? ඒ කාලෙත් මදුමේහ කියන්නේ අපි කියන්නේ සීනි කියලා කියන්නේ සමහරලා ඩයබටික් කියලා. ඒ කාලෙත් තිබිලා තියෙන අන්සා පිලකා බගන්දලා ඔය පිලිකා රෝග බගන්දරා ඒකත් පිලිකා වර්ගයක් නේ. ඉතින් අදත් මේවා තියෙනවා. එදත් තිබුණා. එතකොට කුෂ්ඨ රෝග, දද කුෂ්ඨ ඒවත් බලන්නකො මිනිස්සුන්ට දුක් දෙන මහා රෝග ආදී. ඒහැර තවත් ඉතින් අපිට ඔය ගොඩක් හරිය අපිට එක එක්කෙනාගේ පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, වාත සමුට්ඨාන ආබාධා, සන්නිපාතික ආබාධා, උතු පරිණාමජ ආබාධා, විසම පරිහාරජ ආබාධා බලන්නකො කම්ම විපාකද ආබාධා එක විදිහට. තවත් ලෙඩ තියෙනවා. දැන් ඒව සමහර ඒවා වාතේ වැඩි වෙලා. සමහර කෑම જાති ඇමරිකානු වල වාතේ වැඩි කියලා ඔන්න කොන්දරි දෙනවයි කියන වාත අමාරු කියනවා. ඊළඟට සෙම වැඩි වෙලා සෙම අමාරු කියලා සමහරව සෙම අමාරු. සමහර ඇත්තන්ට තවත් අයට බලන්නකෝ විසම පරිහාජ. සමහර අයට විසම හැසිරීම නිසා ආබාධ හැදෙනවා. එක විදිහකට ඉන්නේ නැතුව එක જાති කාලා දැන් බලන්න දැන් අද වෙනකොට සමහරට වස කාලා. වස කාලා කියන්නේ හිතලා කාලා නෙමෙයි. ওই විස වර්ග මිශ්‍ර කරපු ආහාර වර්ග අරගෙන. සමහර ඔය කඩවල් වල රසට කියලා දෙන ශනික ආහාර වර්ග කියලා. සමහරලාට කිරිපිටි වර්ග. අද කියන බොණ්ඩ එපා. ඒවා කිරිපිටි නෙමෙයි ඒ වගේ වස තියෙනවා. කාලයක් යනකොට ලෙඩ්ඩු වෙනවා. සමහර කෑම જાති තියෙනවා. හරි ශනික කියලා ඉක්මනින් හදන්න. ඉතින් සමහර රසකාරක જાති තියෙනවා. ඒවා කාලා ලෙඩ්ඩු වෙනවා. විසයි අපිම හදාගෙන තියෙන බලන්න කෑම වලටත් වස දාලා. එතකොට ඒ විදිහේ ඒවා කාලා සමහරට රෝගී වෙනවා. සමහරලාට ඕනකමින් කාලත් ලෙඩ වෙනවා. දැන් සමහරලාට එක එක්කෙනාට තියෙන වාතය තියෙන අය ඉන්නවා, සෙම තියෙන අය ඉන්නවා. දැන් එතකොට ඒවා සමහරලාට කර්මම නෙමෙයි. කර්ම විපාකජ ආබාධ කියලා එකක් මේක වෙනම කතා කරනවා. කර්ම විපාක හැටියට එනවා. ඒව නෙමෙයි. සමහර අයත් දාගන්න ලෙඩ කියලා කියන්නේ අපි කියන්නේ ලෙඩ ඕනකමින් දාගන්න. ඕනකමින් කියන්නේ ඉතින් සමහරලාට තමන්ගේ හැසිරීම වල ප්‍රශ්න. සමහරලාට කියනවා තෙමෙන්න හොඳ නැහැ. තෙමෙන්න හොඳ නැහැ කියලා තියෙන වැහි වතුර අහු වෙන්න හොඳ නැහැ. සමහරට ඉක්මනින්ම රෝගී වෙනවා සමහර ඇත්තෝ. ඉතින් ලෙඩ වෙනවා. ටිකක් දැනම ඔන්න කියලා තෙමෙනවා. තෙමෙනකොට ගානන අසනීපුණාම කේන්ද්‍රී ගගා ඉන්නවා. සමහරවිට තියෙන මේ කැම જાති කන්න හොඳ නැහැ කියලා. සමහර උෂ්ණ જાති කන්න හොඳ නැහැ. සමහරට කැසිලි හැදෙනවා, පළු දානවා. එහෙම තියෙනවනේ සමහරුන්ට. ඉතින් සමහරට ආසාවට අපි කියන්නේ පෙරේතකමට සමහර කැම જાති කාලා ඔන්න ඊට පස්සේ ලෙඩ හැදිලා නගලනවා. සමහරු ඉන්නවා ඔය සෙම වගේ වැඩි ඇත්තන්ට සමහරට අවේලාවේ නාන්න හොඳ නැහැ කියනවා. ඉතින් සමහරු නාලා ලෙඩ හදා ගන්නවා. ඔක්කොටම එහෙම වෙන්නේ සමහරුන්ගේ එහෙම ඇඟවල් තියෙනවා. සමහර කෑම જાති කන්න හොඳ නැහැ. ඔය සමහරු කියන්නේ අයිස්ක්‍රීම් කන්න එපා කියලා තියෙන ඉතින් ටිකක් වැඩිපුර කෑවා. නැත්නම් රෑ කිරි කෑවා. රෑ තැඹිලි බිව්ව. ඔහොම කියන සමහරට එපා කියලා දන්නවා හොඳ නැහැ කියලා දන්නවා. ඕන් නැති කමින් සමහරලාට අර හිත හදා ගන්න බැරි කමට සමහරට හිතේ තියෙන ශක්තිමත් නැති බව.
නිසා සමහරවිට ආසාව වැඩි නිසා වෙන්න පුළුවන්. යම් යම් විසම හැසිරීම් නිසා සමහරට ලෙඩ හැදෙනවා. ඒව ඉතින් කරුමට දාන්න බෑනේ. කම්ම විපාක ජාබාද නෙමෙයි. එතකොට සමහරලාට ඔය අපිරිසුදු ආහාර අරගෙන සමහරට අපි කියමුකෝ අපිරිසුදු කඩේකින් කාලා බඩේ අමාරුවක් වගේ හැදෙනවා. එතකොට මෙහෙම ඒත් මොන විදිහෙන් ගත්තත් පින්වත්නි ලෙඩමමයි. ලෙඩ අපි කවුරුවත් කැමැත්තෙන් ලෙඩ හදාගන්නේ නැහැනේ. අකමැත්තෙන් නමුත් අපට අනවශ්‍ය විදිහට මොන විදිහට හරි ලෙඩ රෝග ඇවිල්ලා අපිට දැන් මේ කාලේ වසංගත රෝග තියෙනවා. පේනවනේ කොරෝනා වසංගතය වගේ වසංගත ඇවිල්ලා අපිට පේන්නෙත් නැහැ. නොපෙනෙන රෝග වෛරස් එකක් ඇවිල්ලා ලෙඩ දෙනවා. සමහරු මැරෙනවා. බලන්නකො දුක් විඳිනවා. එතකොට බුදුහාමුදුර පෙන්නවා දැන් එදත් අර සමහර තියෙනවා ආදීනව සංඥා. මේක දැම්මේ ලෙඩ රෝග ආදීනව සංඥා. ඉතිමස්මින් කායේ ආදීනවානුපස්සේ විහෙරති. එහෙනම් මේ අපේ ඇඟේ ආදීනව ගැන බලන්න ඕනේ. අයං උච්චති ආදීනව සංඥා. මේකට කියනවා ආදීනව සංඥා කියලා. කතමාචානන්ද පහන සංඥා. ඊට පස්සේ ඊළඟ එක විස්තර කරන බුදුහාඳුරෝ ප්‍රහාණය කරන එක පහන සංඥා. මොකද පහන සංඥා කියන්නේ? ඉදානන්ද බික්කු uppannං කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannං ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannං විහිංසා විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. මේ විදිහට විස්තර කරනවා. ඔන්න කාම විතර්ක ඇති වෙනවා. දැන් මේවා හිතේ ලෙඩ. ඉස්සල්ලා කිව්වේ ගතේ ලෙඩනේ, ඇඟේ ලෙඩනේ. දැන් හිතල් ලෙඩ වෙනවා. දැන් ඔන්න දැන් මේ දවස්වල අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපේ කය වගේම හිත ගැනත් හිතන්න එපා. දැන් සමහර හිතේ ලෙඩ මොකද්ද? කාම විතර්ක. කාමයේ පිළිබඳ විතර්කයන් ඇති වෙනකොට uppannං මොකද කියන්නේ නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරත. අපි පොඩ්ඩක් මෙනෙහි කරන්න මේව නැති කරගන්න උත්සාහ කරන්න ඕනි. ව්‍යාපාද විතක්කං ව්‍යාපාද විතර්ක ඇති වෙනවා. විහිංසා විතක්කං එතකොට ව්‍යාපාදය කාම ව්‍යාපාද විහිංසා බාන්නකො මේ ව්‍යාපාද තරහ යන ගති. එතකොට ඒවා එතකොට හිංසා කරන ගති. එතකොට මේ එහෙම විස්තර කරන ගමන් බුදුහාඳුර පෙන්නනවා uppannee පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. පාපකේ අකුසලේ ධම්මේ පාවිතු අකුසල ධර්මය නැති කරන්න කටයුතු කරගන්නට ඕනේ. අපට නිරන්තරයෙන්ම මේ හිතට දෙන ලෙඩ පෞසිතවිලි මේ කෙලස් නරක දේවල් ඇති වෙනකොට අපි උත්සාහ ගන්නට ඕන ඒවා කොහොම හරි යටපත් කරන්නට. පින්වත්නි තමන්ට කාම සිතුවිල්ලක් ඇති වුණා කියලා ව්‍යාපාදයක් විහිංසා විතක්ක මේව ඇති වෙනකොට පාප සිතුවිලි අකුසල සිතුවිලි අනිත් අයට පේන්නේ නෑනේ. පේන්නේ ඉතින් කේන්ති ගිහිල්ලා දඟලනකොට පෙනේ, කෑ ගහනකොට නැත්තම් හැසිරීම වෙලේ පෙනේ. සීතට ඇති වෙනකොට තමන්ට දැනෙනවා. තමන්ට දැනෙන්නේ තමන් අවධානයෙන් ඉන්නකොට තමන් දිහා බලන්න ඕනේ. දැන් ගොඩක් හරිය අනිත් අය ගැන කියනවනේ. අරයා මහා කාමුකයි. අරයා මහා ඊර්ෂ්‍යාකාරයා. අරයා මහා නරක කෙනෙක්. ඔහොම කියනනේ එක එකනා. අරයා මහා කේන්තිකාරයා. ඔහොම එක එක්කෙනාට තනතුරු දෙනවා. එක එක්කෙනාට එක එක ලෙඩ දෙනවා. මම මහා කේන්තිකාරයෙක්. සමහරවිට නම් කියන මට ටිකක් කේන්ති යනවා කියලා. මං හරි ලෝභයා කියයිද? එහෙම කියන්නේ. මගේ හිතේ පව් සිතුවිලි ඇති වෙනවා. එහෙම කියනවද? ඇති වුණත් ඒව හංගන්නමයි බලන්නේ. හංගන්න කටියට හැංගුවට කමන්නේ. හංගලා නැති කරලම දාන්න ඕනේ. හංගගෙන ඉඳලා වැඩක් නැහැ. ඒව නැති කරන හැටි උත්සාහ කරන්නට ඕනේ. පාපකේ අකුසලයේ ධම්මේ. ඒව මොනවද කරන්න ඕනේ? පහාන සංඥා ප්‍රහාණය කරලා දාන්න ඕනේ. නැති කරලා දාන්න ඕනේ. එතකොට තමයි ඔන්න ඒ සංඥා බුදුහාමුදුරු පෙන්නනවා අයං උච්චතානන්ද පහාන සංඥා. ඒක තමයි ප්‍රහාණ කිරීම. කතමාචානන්ද විරාග සංඥා. ඔන්න විරාග සංඥා.
ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ ඔන්න විස්තර කරනවා මොකද්ද අර විදිහටම අරඤ්‍යගතෝවා කැලේට යනවා ඊළඟට රුක්කමූලගතෝවා ගහක් මුලට යනවා ශුඤ්ඤාගාරගතෝවා පාළු හිස් ගෙදරකට පාළු නැත්තම් තැනකට ගිහිල්ලා හිස් තැනකට නිහෙට තැනකට යනවා ඒතං සන්තං ඒතං පනීතං ගිහිල්ලා මොකද කරන්නේ තණ්හක්කයෝ නිරෝධෝ එතකොට තණ්හාව පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානಂತಿ එහෙනම් මොකද්ද කරන්න ඕනේ සබ්බ සංඛාර සමතෝ සම්භූපදි පටිනිස්සග්ගෝ ඔන්න අපේ මේ තණ්හාව තමයි නැති කිරීම තණ්හක්කයෝ නිරෝධෝනේ එතකොට විරාගෝ අපි තණ්හක්කයෝ නිරෝධෝ කියලා කියන නිර්වාණයට තෘෂ්ණාව නැත්නම් තණ්හාව නැති කිරීම නිර්වාණය ඒ වගේ විරාගය මෙතන විරාගය කියලා කියන විරාග නිබ්බන්ති එතකොට මේ රාගය නැති කිරීම තණ්හාව නැති කිරීම ආසාව නැති කිරීම මේ සසර මිනිස්සු නැවත නැවත උපදින්නේ පින්වත්නි මේ තණ්හාව නිසා එහෙනම් අපි මේ ඇලුනා වූ මේ තණ්හාව ඒතං සන්තං ඒතං පනීතං මේක හොඳයි ඉතින් මේක ප්‍රණීතයි කියලා අල්ලගෙන ඉන්නේ නැතුව කොහොම හරි මේක නැති කරන එක ඔයන් ඔන්න විරාග සංඥාව වඩන්න ඕනේ ඊළඟට කතමාචානන්ද නිරෝධ සංඥා ඊළඟ සංඥාව නිරෝධය මොකද ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා අර විදිහටම කැලේට යනවා හිස් ගෙදරක නෙමේ නැත්තම් ගහක් මොලට යනවා හිස් තැනකට යනවා පාළු තැනකට ගිහිලා හිස් ගේකට ගිහිල්ලා මොකද කරන්නේ ඒතං සන්තං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්බෝධ පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ දැන් ඉස්සල්ලා විරාගෝ කිව්වා මෙතන නිරෝධෝ එතකොට රාගය නැති කිරීම එතකොට මේ විදිහට වෙන නිරෝධය තණ්හාව නැති කිරීම තුළින් නිරෝධේ නිබ්බානಂತಿ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානಂತಿ අයං උච්චතානන්ද නිරෝධ සංඥා එහෙනම් අපි නැති කරගන්නවා අපේ තණ්හාව නැති කරලා නිරෝධය ලබනවා ඉතින් මේකටත් උත්සාහ ගන්න ඕනේ මේක භාවනා කිරීම තුළින් කැලේට ගිහිල්ලා නැත්තම් ඉතින් අපිට නිවසට වෙලා හරි ටික ටික හරි වර්ධනය කරන්නට ඕන. ඊළඟට කතා කරනවා කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. එහෙනම් අනබිරත සංඥාව. මොකද්ද? ඉදානන්ද බික්ඛු යේ ලෝකේ උපාදානා චේතසෝ. එතකොට අපේ මොකද්ද වෙන්නේ? අනබිරත සංඥාව. පජහන්තෝ විහෙරති න උපාදීයන්තෝ. අනබිරත සංඥාව. ඒතර මේ ලෝකයේ පිළිබඳ සබ්බ ලෝකයේ අනබිරත සංඥා. මේ මුළු ලෝකයේ පිළිබඳ මේ රතිය ඇති කරගන්න නැතුව ඒ සංඥාවත් වර්ධනය කරගන්නට ඕනේ. කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ඉදානන්ද බික්ඛු සබ්බ සංකාරේ අට්ඨියති හරායත jigucchati. එතකොට සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ඔන්න අනිත්‍ය සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව වඩන්නේ කියලා බුදුහාමුදුරුවෝ සංඥා 9ක් විස්තර කළා. පින්වත්නි ඇත්තටම මේවා භාවනා ක්‍රම. අපේ හිත දියුණු කරගන්න ක්‍රම. එතකොට දස සංඥානේ. දස සංඥා වල අවසාන එක තමයි ආනාපාන සති. ඒක පිළිබඳව මම චුට්ටක් වැඩිපුර විස්තර කරනවා. මොකද අපේ දායකයන්ට ගොඩාක් සමීප එකනේ. අපේ දායකයන්ට පහසුවෙන් වඩන්න පුළුවන් එකක් තමයි ආනාපාන සතිය. දැන් භාවනා වර්ග තියෙනවා මෛත්‍රී භාවනාව තියෙනවා. බුද්ධානුස්සති, පිළිකුල් භාවනා, අසුභ භාවනා, ඔය ධම්මානුස්සති, යාගානුස්සති ඔය භාවනා වලින් ගොඩක් කලාවට ආනාපාන සතිය සමහරව මේ හුස්ම ඉහළ පාල ගන්නවා. ඒක වැඩි ගණන් ගන්නෑ. මේ භාවනාව ඉතා වැදගත් භාවනාවක්. පින්වත්නි අපේ බුදුහාමුදුරුවෝ නැත්තම් බෝසත්යන් වහන්සේ බුද්ධත්වයට පත් උනේත් ආනාපාන සතිය වඩලා. එතකොට පේනවා මේ භාවනාව බුදුහාමුදුරුවෝ දැන් 10 වෙනි
සංඥාව හැටියට පැහැදිලි කරනවා කතමාචානන්ද ආනාපාන සති. මොකක්ද ආනන්ද ආනාපාන සතිය කියලා කියන්නේ? ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා අර විදිහටම අර ඉස්සෙල්ලා කතා කරා වගේම සමහර අවස්ථාවලදී අරඤ්‍යගතෝවා එක්ක කැලේට යන්න ඕනි. රුක්කමූලගතෝවා එක්ක ගහක් මුලට යනවා. එක්ක ශුඤ්ඤාගාර ශූන්‍යාගාරයකට හිස් තැනකට පාළු තැනකට නිසංසල තැනකට ගිහිල්ලා සද්ද බද්ද නැති තැනකට ගිහිල්ලා ඔන්න මේ භාවනා විශේෂත්වයක් තියෙනවා පින්වත්නි. මොකද්ද? නිසීදෙති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. අනිත් භාවනාවල නැති විශේෂ කාරණයක් මේකේ කියනවා. දැන් ගොඩක් සමහර භාවනා හිටගෙන වඩන්න පුළුවන්. සමහර භාවනා ඇවිද ඇවිද වඩන්න පුළුවන්. සමහර භාවනා හාන්සි වෙලා අපි කියන්නේ බුදියාගෙන කියලා එහෙම වඩන්නත් පුළුවන්. හැබැයි මේ ආනාපාන සති භාවනාව පින්වත්නි එහෙම වඩන්න බෑ, වාඩි වෙලාම වඩන්න ඕන එකක්. අටුවාවේ නම් හොඳ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා විස්තර. ඇයි මේ ආනාපාන සති භාවනා විශේෂ භාවනාවක් පින්වත්නි? මේ වඩනකොට සිහිය පිළිබඳ හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. දැන් එතකොට තව කාරණයක් කියවනේ මෙතන කියන්නේ මොකද්ද? පල්ලංකං ආභුජිත්වා පළඟක් බැඳගෙන. එතකොට පළඟක් බඳිනවා කියන්නේ අපි පළඟක් වේදිට විශේෂ තැනක් හදනවා කියන්නේ නෑ. පහසු විදිහකට වාඩි වෙලා ආසනයක් හදාගෙන ඒක හොඳට වාඩි වෙන්න එපා. ඉස්සන හොඳට වාඩි වෙලා ඉන්න ඕනේ. පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය කොන්ද කෙලින් තියාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සිහිය පිහිටුවාගෙන. හාමුදුරනේ වයසට ගිහිල්ලානේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න අමාරුයි, හේතුවක් දාගන්න ඕනි සමහර ඇත්තන්ට භාවනාවක. ඉතින් වයසට ගිහිල්ලා ඉතින් දැන් කරන්න දෙයක් නෑ. සමහරුන් ඉන්න බැරි නම් ඉතින් හේතු විලා හරි භාවනා කරට කමක් නෑ. නොකරම ඉන්නවට වඩා මේ භාවනාව වඩන්න ඕනි කරන්න පුළුවන් කාලේ. ඒකනේ මේ කියන්නේ. උජුං කායම් පනිදාය කොන්ද කෙලින් තියාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සිහිය පිහිටුවාගෙන. කොහමද? එතකොට සෝ සතෝව අස්ස සති සිහියෙන් හුස්ම ගන්නවා, ආස්වාස කරනවා. සිහියෙන් යුක්තව අපි තින් උපන්දා පටන් මැරෙනකම හුස්ම ගන්නවා පිට කරනවා තමයි. හැබැයි සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා. සතෝව පස්ස සති සිහියෙන්ම හුස්ම පිට කරනවා. පින්වත්නි දැන් එතකොට මේ විශේෂ දෙයක් තියෙනවා. දැන් ඔය භාවනා කරනකොට ඔක හොඳට දැනෙනවා. නිකං අවස්ථාවල දැනෙනවා. දැන් අපේ හුස්ම සමහරට කෙටි හුස්ම තියෙනවා, දීර්ඝ හුස්ම තියෙනවා. දැන් ඔය දීර්ඝ හුස්ම දැන් අපිට එහෙම නිකං ඉන්න වෙලාවට දැනෙන්නේ නැහැ. ඔය ඇත්තන්ට මතක ඇති සමහර වෙලාවට ඔය ඇත්තෝ සමහරලාට මොකක් හරි ලොකු දුකක් වගේ එහෙම ඇතිවෙච්ච වෙලාවට ලොකු හුස්මක් අල්ලලා හොඳට හුස්ම අරන් පිට කරනවා. එහෙම නැත්තම් මොකද කරන්නේ? සාමාන්‍යයෙන් ඉන්නකොට එහෙම හුස්ම ගන්න අපි කියමු දුවනවා කෙනෙක්. නිකන් පඩිපෙලක් එහෙම නැංගයි කියන්නේ. දුවගෙන ආවා. ඉක්මනට හුස්ම ගන්නවා. කෙටි හුස්ම. හැබැයි අපිට ඒ වගේ වෙලාවට දැනෙනවා. නිකන් ඉන්න වෙලාවට හුස්ම ගන්නවද කියලාත් මතක නැහැ. අපිට දැනෙන්නේ නැහැ. හෙම්රිසා වගේ හැදුණා නම් හුස්ම ගන්නවා කියලා දැනෙනවා. හුස්ම ගන්න අමාරු වුණාම. එහෙම ලෙඩක් නැත්තම් අපි කොච්චර හුස්ම ගත්තත් දැනෙන්නේ නැහැ. හැබැයි භාවනා කරනකොට පින්වත්නි සමහර හුස්මක් දිග හුස්මක් ගන්නවා. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දිග හුස්මක් ගන්න වෙලාවට දිග හුස්මක් ගන්නවා කියලා හිතන්නට ඕන. ඔන්න මෙනෙහි කරනවා. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. කෙටි හුස්මක් ගන්න වෙලාවට ඔන්න චූටි හුස්මක් ගන්න කියලා සිහිපත් කරන්නට ඕන. ඒ වගේම පිට කරනකොටත් මේ දෙකම එහෙම තමයි. සමහර හුස්ම පිට කරනකොට දිග හුස්මක් පිට වෙනවා.
දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. දිග හුස්මක් පිට කරනකොට දිග හුස්මක් මගෙන් පිට වෙනවා කියන එක ගැන අවධානය යොමු කරනවා. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. එතකොට කෙටි හුස්මක් පිට කරනකොට කෙටි හුස්මක් පිට කරනවායි කියලා සිහිපත් කරනවා, හිතින් හිතනවා. පින්වත්නි, මෙහෙම භාවනා කරගෙන යනකොට මේකේ පියවර ගොඩාක් තියෙනවා. දැන් එතකොට ඒ ඔක්කොම වඩන්න ගියොත් එහෙම ඔබට ටිකක් අපහසු වෙන්න පුළුවන්. මුලින් පටන් ගන්න මේ විදිහට ඔය දිග හුස්මයි කෙටි හුස්මයි ගැන හිතුවම ඇති. එතකොට එහෙම හිතාගෙන යනකොට චුට්ටක් කිව්වොත් එහෙම දැන් මේ සූත්‍රයට අනුව නම් පියවර ගොඩක් තියෙනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. එතකොට පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. පීතිපටි සංවේදී ඔය ඔක්කොම අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති කියලා. ඒ කියන්නේ ගන්නකොට පිට කරනකොට හිතනවා. සුඛපටි සංවේදී. එතකොට චිත්ත සංකාරපටි සංවේදී පස්සම්බයං චිත්ත සංකාරම්. ඔය විදිහට පින්වත්නි දිගින් දිගට අභිප්‍රමෝදයන් චිත්තං සමාදාහං චිත්තං විමෝචයන් චිත්තං අනිච්චානුපස්සී මේ අස්ස සිස්සානුමීති සික්කති පස්ස සිස්සානුමීති සික්කති කියලා මේ සිහිය ඇතුව සිහිය වඩන්නට ඕන. සිතුවිලි එතකොට මේ එකින් එක ටිකක් දිග විස්තරයක් මේකේ විස්තර වෙන්නේ. ඒතර අපි මේ හුස්ම ගැනීම සහ පිට කිරීම දැන් අර මං කියපු මේ සංඥා 10න් මං හිතන්නේ ආනාපාන සතිය බොහෝම පහසුවෙන් වඩන්න පුළුවන් භාවනාවක්. ඉතින් අයං උච්චතේ ආනන්ද ආනාපාන සතියදී බුදුහාඳුරෝ දේශනා කරනවා මේ විදිහට මේ ආනාපාන සතිය වඩනකොට පින්වත්නි අපේ හිත ඕම සමාධිගත වෙනවා, සංසුන් වෙනවා. චූටි දරුවන්ට පවා පුරුදු කරන්නට ඕන. ඉතින් සමහර භාවනා ක්‍රම එක විදිහට දැන් අද වෙනකොට පේනවා ලෝකේ අද මේ භාවනාවට පුදුම තරම් තැනක් තියෙනවා. ඒකවල මේ භාවනාව බුදුදහම ගැන දැනගෙනම නෙමෙයි. අද ක්‍රීඩාවට, හමුදාවට ඔය කටයුතු කරනකොට දැන් අද විශේෂයෙන් අද බටහිර පාසල් බටහිර විතරක් නෙමෙයි සමහර පෙරදිග පාසල් වල පවා ඒ ඇත්තෝ සමහරවිට පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා ළමයින්ට විනාඩි 5ක් භාවනා කරන්න පටන් ගන්න තියෙනවා. අපේ ඇත්තෝ භාවනා කරන අපෝ භාවනාවද? ඒකට බයයි. කැමති නෑ. ඇයි? ඒකේ වටිනාකම දැනන්නේ නැතිකම. අපි හිතන්නේ මේ භාවනා කරනවා කියන්නේ ඇස් දෙක පියාගෙන වටපිට බැලුවොත් ටොක්ක්ක් කනිනවා. වටපිට බැලුවොත් කණෙන් අදිනවා. ළමයිට භාවනාව හැමනේ මහා දඬුවමක් වගේ හැරෙන්න දෙන්නේ නැහැ, හෙල්ලෙන්න දෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. මහා වේලාවක් නෙමෙයි මේක ආසාවෙන් වඩන්නට ඕන. උවමනාවෙන් වඩන්න ඕනේ. හිත පින්වත්නි මෙලව දියුණුවටත් පරලොව දියුණුවටත් වැදගත් වෙන ඉතාම වටින දෙයක් තමයි භාවනාව. ඉතින් එදා බුදුහාමුදුරුවෝ මේ භාවනාව විස්තර කරලා දුන්නා. ඉතින් මේ අනුස්සති 10 ගැන කතා කරලා දුන්නම ආනන්ද හාමුදුරුවෝ මේ ටික අහගෙන හිටියා. සචේකෝතුං ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණෝ උපසංකමිත්වා ඉමා දස සංඥා වාසෙය්‍යාසි. ඊට පස්සේ මොකද බුදුහාමුදුර සඳහන් කරේ ආනන්ද මේ 10 ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරන්ට කියන්නේ කිව්වා. ආනන්ද හාමුදුරුවන්ගේ ලෙඩේ ඇරෙයි ගිහිල්ලා මේක කියන්නේ කිව්වම ආනන්ද හාමුදුර මොකද කරේ? අතකෝ ආයස්මානන්දෝ භගවතෝ සම්තිකේ ඉමා දස සංඥා උග්ගහෙත්වා යේනා යස්මා ගිරිමානන්දෝ තේන උපසංකමි. උපසංකමිත්තා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා අභාසි. ආනන්ද හාමුදුරුව අරව ටික ඉගෙනගෙන ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවන්ට ඒව ටික දේශනා කළා. පින්වත්නි සූත්‍ර දේශනාව අවසන් වෙනකොට සඳහන් වෙනවා අතකෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා සුත්තා සෝ ආබාදෝ ඨානසෝ පටිප්පස්සම්බි. උට්ටාය ඡායස්මා ගිරිමානන්දෝ තම්මා ආබාදා තතා පහීනෝච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාදෝ අහෝසීති. ඔන්න බලන්නකෝ. අර දස සංඥා දේශනා කරලා ඉවර වෙනකොට අර අමාරුවෙන් හිටපු ගිරිමානන්ද හාමුදුරු සුවපත් වුණා, නිරෝගී වුණා. අනේ එදා බුදුහාමුදුරුවෝ
ඒ දේශනා කරපු රෝගය සුව වෙන්නට දේශනා කරපු ඒ ගිරිමානන්ද සූත්‍රය අපිට තියෙනවා. අද ඉතාමත් වටින සූත්‍ර දේශනාවක්. අද සමහරලාට රූප වාහිනී ගුවන්විදුලි නාලිකාවල විකාශනය වෙනවා අපිට ඇහෙනවා. ඔබත් ගෙදර බුද්ධ වන්දනා කරලා මේක කියන්න පුළුවන් නම් වටිනා සූත්‍ර ධර්මයක්. ඒ වගේම සූත්‍රයේ කිකේ හිටියටත් මදි. තේරුමත් හොයාගෙන පුළුවන් නම් මේ අර මතක් කරපු ඒව විදිහට ටික ටික හරි භාවනා කරලා මේ වගේ එකින් එක හරි ප්‍රගුණ කරලා අපේ පරමාර්ථය තියෙනවා. පින්වත්නි, ලෙඩ හොඳ කරගත්තට බෑ, සසර ලෙඩ තියෙනවා. මොකද සංසාරේ ලොකුම රෝගය මේ භව දුක නැති කරලා නිවන් සැප ලබන්නට, මේ සසරින් එතර වෙන්නට මේ ධර්ම දේශනාවත් උපකාරයක් වේවා කියන උතුම් පරමාර්ථය ඇති කරගනිමු. ඉතින් අද දවසේදී මේ වටිනා ධර්ම දේශනාව ඔබට නිවෙස්වල සිට ශ්‍රවණය කරන්නට, දැක ගන්නට අවස්ථාව උදා කළ දෙමින් දායකත්වයේ දරන පින්වත් පිරිසක් ඉන්නවා. පන්නිපිටියේ දෙපානම අර්ලිය උයන 9 වෙනි පටමගේ අංක 137 පදිංචි නයන වීරසිංහ සහ මංජුලා වීරසිංහ කියන පින්වත් පිරිස විසින් සැප්තැම්බර් මාස 11 වන දින 21 වන ජන්මදිනයේ සමරන සයුරී සඳමන්ති වීරසිංහ දියණියට සහ චරණ සංදේශ් වීරසිංහ පුතුණුවන්ට නිවුන් දරු දෙපළ වෙනුවෙන් පුණ්‍යවන්ත ජන්මදිනයකට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට. ඉතින් පින්වත් අම්මලා තාත්තලා හැටියට දරුවන්ගේ උපන්දිනය වෙනුවෙන් ඉතින් දෙන්න පුළුවන් ලොකුම තෑග්ගක් දීලා තියෙනවා. ඉතින් ආශිර්වාද කරන්නට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවායි කියන ප්‍රාර්ථනයත් රටට දැයට වැඩදායි යහපත් පුරවැසියන් ලෙස තමන්ගේ අනාගතය සකස් කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. උසස් මානසිකත්වයකින් යුතුව තමන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට නිරත වීමට ලැබේවායි කියන ආශිර්වාදය එක් කරලා තියෙනවා. ඒ වගේම තමන්ට අධ්‍යාපනය ලබා දුන් සියලුම ගුරු මෑණිවරුන්ට, ගුරු පියවරුන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒකත් ඉතින් වටින දෙයක්. තමන්ට අධ්‍යාපනය ලබා දුන්න ගුරුවරුන්ට ආශිර්වාද කරන අතරෙම මෙම වසරේ 21 වෙනි ජන්මදිනයේ සැමරූ සහ සමරන තම කල්යාණ මිතුරන්ටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පන්තියේ ඇත්ත වෙන්න ඇති ඒ හැම දිනකටත් ආශිර්වාද කරන අතරම අගෝස්තු මාස 5 වෙනි දින ජන්මදිනයේ සැමරූ ධනුෂී තත්සරණී රාජපක්ෂ දියණියටත් ඔක්තෝබර් මාස 14 වෙනි දින ජන්මදිනයේ සමරන අනූප උත්සර වීරසිංහ පුතුටත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. පියසේන රාජපක්ෂ පියාණන්ට මල්ලිකා රාජපක්ෂ මෑණියන්, සෝමා වීරසිංහ මෑණියන් සහෝදර දෙදෙනා සහ එම පවුල්වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතරෙම බොහෝ කාලයක් නිවසේ කුදුමහත් කටයුතු වල යෙදුන රාජුට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කොටත් තිබෙනවා. මිය පරලෝ ගිය රංජිත් වීරසිංහ පියාණන් ඇතුළු සංසාරගත සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන අතරෙම දේශකයාණන් වහන්සේටත් ආශිර්වාද කරනවා. ඒ වගේම බෞද්ධ ආමාත්‍ය යාලේ සභාපති අතිපූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටත් ආශිර්වාද කරන අතරෙම අපවත් වී වදාළ බෞද්ධ ආමාත්‍ය යාලේ හිටපු සභාපති දරණගම කුසල ධම්ම නායක හාමුදුරන් වහන්සේටත් පින් පමුණවන අතරෙම ආබාධිත රණවිරුවන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතරෙම මිය පරලෝ ගියා වූ රණවිරුවන් ඒ වගේම කොරෝනා වසංගතයෙන් මිය පරලෝ ගියා වූ හැම දෙනාටත් පුණ්‍යානුමෝදනා කරන අතරෙම කොරෝනා තත්ත්වයෙන් රෝග පීඩාවන්ට ලක් වෙලා ඉන්න රෝගීන්ට සුවපත් භාවය ප්‍රාර්ථනා කරන අතරෙම හැම දෙනාටම නිවෙස්වල සිට බණ ඇසූ ඔබටත් ආශිර්වාද කරන්නට අවස්ථාව බාට පත් කර ගන්නවා. ඉතින් බොහෝ වේලාවක් බණ අහලා රැස් කරගත්තා වූ පින් දෙවියන්ට අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වූ දෙවියෝ අපිව ආරක්ෂා කරත්තා දෙවියනුත් අමා මහ නිවනින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම වර්ග පරම්පරාවේ මිය පරලෝ ගියා වූ සියලු ඥාතීන්ටත් මේ පින් අත් වේවා. මේ පින් අනුමෝදන් වූ ඥාතීන් සුවපත් වේවා. ඔවුනුත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දායකත්වයේ ධර්මින් ලෝකයාට ධර්ම දානෙ බෙදා දුන් පින්වතුන්ටත් ඒ උපන්දින සමරණේ දරුවන් ඇතුළු හැම දෙනාටත් නිවස්තර සිට බණ ඇසූ ඔබ හැම දෙනාටත් අපේ ආදරණීය දෙමව්පියෝ අපට යහමඟ කියා දුන් ගුරුවරු සහෝදර සහෝදරයන් දුවා දරුවන් ආදී හැම දෙනාටම මේ පින් අත් වේවා. හතුරු මිතුරු කොයි කාටත් මේ පින් එකාකාරවත් වේවා. මේ පිනේ බලයේ ශක්තියෙන් කරන කින රැකී ආශාදී කටයුතු වෙලෙලඳාම් කටයුතු ගොවිතැන්පත් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ලක්ම දිනෙන් දිනම සාර්ථක වේවා. විශේෂයෙන් කොරෝනා වසංගතය වැනි වසංගතයන්
අපි ළඟටවත් නොඒවා ලෝකයාම සුවපත්වලා යහපත් වූ සිතුන සිතුමන් පතන පැතුමන් ඉටු වාසනාවන්ත ජීවිතයක කෙලවර සංසාර දුකින් අත් මිදී නිවනින් සැනසෙන්නට මේ රැස් කරගත්තා වූ පින්කම සෑම දිනාටම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති.